හිටියේ. ෆොන්ට් ගැන කතා කරනකොට මම කිව්වා ෆොන්ට් වල ඇට්‍රිබියුට් තියෙනවා. එකක් තමයි සයිස් එක. සයිස් එක දෙන්න පුළුවන් කිව්වා මම 1 ඉඳලා 7 දක්වා. ඊළඟට මම කතා කළා කලර් එක ගැන. කලර් එක දෙනකොට මම කිව්වා කලර්ස් දෙන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක්. එකක් තමයි ප්‍රධාන වර්ණ 16 තියෙනවා. 16න් ඕනෑම වර්ණයක් අපිට ෆොන්ට් කලර් යටතේ දෙන්න පුළුවන් කියලා. ඊළඟට මම කිව්වා පුතේ හෙක්සාඩෙසිමල් වලින් 0 ඉඳන් 255 දක්වා තියෙනවා කියලා කිව්වා. 0 ඉඳන් 255 දක්වා හෙක්සාඩෙසිමල් වලින් Tamanට අගයක් දෙන්න පුළුවන් කිව්වා RGB කෝඩ් එක යටතේ. පැහැදිලිද? ඔය ටික ගැන කතා කරලා තමයි අපි වැඩේ නැවැත්තුවේ. රයිට්. ඊළඟට මාතෘකාව ලියන්න පුතේ ෆොන්ට් ෆේස්. ෆොන්ට් ෆේස්. ෆොන්ට් ෆේස් FACE. අපි බලමු මේ ෆොන්ට් ෆේස් එකෙන් මොකද්ද කරන්න කියලා. අපි බලමු ෆොන්ට් ෆේස් එකෙන් කොහොමද වෙන්නේ කියලා. දරුවනේ මේ ෆොන්ට් ෆේස් එක ගත්තාම අකුරු වර්ගය තේරීමේ හැකියාව තියෙනවා. අකුරු වර්ගය තෝරන්න පුළුවන් මේ ෆොන්ට් ෆේස් එක හරහා. අපි බලමු කොහොමද මේ අකුරු වර්ගය තෝරගන්නේ කියලා. මේ බලන්න ඔයගොල්ලන්ට පේනවා ඇති my first web page කියලා මෙයාගේ මාතෘකාව තියෙනවා. මේ පැරග්‍රාෆ් එකක් දාලා තියෙනවා. මට ඕන නම් මෙන්න මෙතන තියෙන මේ the paragraph tag marks the smart new paragraph and කියලා මේ තියෙන කොටසේ font face එක අකුරු જાතිය වෙනස් කරන්න අපි බලමු අකුරු જાතිය වෙනස් කරන්නේ කොහොමද කියලා. හරිද? right. මම හිමින්සරේ කරන්නම්. මම මේක මුලින්ම යන්නම්. ගිහිල්ලා මම මෙයාගේ ඕපන් කරගන්නම් දරුවෝ notepad එක. ඔන්න මම notepad එක ඕපන් කරගත්තා. මේ තියෙන්නේ අර උඩ මේ මම ඔයාලට පෙන්නපු වෙබ් පේජ් එකට අදාළ කරන notepad එක තමයි මේ තියෙන්නේ. හරිද? මෙයාගේ මට ඕනේ font face එක වෙනස් කරගන්න. මෙයාගේ මට අවශ්‍ය වෙන්නේ font face එක වෙනස් කරගන්න. right. අපි බලමු මෙයාගේ font face එක වෙනස් කරගන්න පුළුවන්ද කියලා. මේ බලන්න මෙයාගේ font size එකක් අපි දීලා තියෙනවා දරුවෝ. font color එකක් දීලා තියෙනවා. හරිද? පල්ලෙහාම ෆොන්ට් එක වහලක් තියෙනවා. එහෙනම් අපි ලේසි. අපි මෙතෙන්ට දානවා මොකක් කියලාද? ෆේස් කියලා දානවා. ෆේස් කියලා දාලා දරුවෝ මට පුළුවන් මේ මැෂින් එකේ තියෙන ඕනෑම ෆේස් එකක්. ෆොන්ට් ෆේස් එකක් ගන්නලා මෙතෙන්ට දාන්න. ඕ. මේ තාම වෙබ් පේජ් එක පෙන්නේ. වෙබ් පේජ් එක විතරද පෙන්නේ? ඔව් සර්. ඔව්. sorry මං ෂෙයා කරලා තියෙනවා වැරදි. පුතේ දැන් පේනවද? ඔව් සර් දැන් පේනවා. දැන් මේ පේනව නේද අපේ notepad එක පේනවනේ? හරි. දැන් මම ස්ක්‍රීන් එකේ පෙන්නන හැම එකක්ම පෙනේ. right. එහෙනම් බලන්න font size එක තියෙනවා, ඊට පස්සේ color එක තියෙනවා, ඊට පස්සේ font face එක තියෙනවා. හරිද? මම කිව්වා මේ paragraph එක තමයි මේ තියෙන්නේ. the paragraph tag කියලා මෙන්න මේ තියෙන paragraph එක තමයි මෙතන මේ පෙන්වුවේ. මේ paragraph එක තමයි මෙතන notepad එකේ මේ ගහලා තියෙන්නේ. මෙයාගේ දරුවෝ p tag එකක් දීලා align කරලා තියෙනවා center. p tag එක br tag දාලා එහෙම අදාළ කරන paragraph එක ලියලා තියෙනවා. ඊට අමතරව පුතේ මෙයාගේ මෙතන font tag එකක් කරලා size එක දීලා තියෙනවා 5යි කියලා. color එක දීලා තියෙනවා වෙන්න මේ color එක. මොකක්ද දන්නේ color එක. හරිද? ඔයාලා දන්නවා මේ විදිහට colors දෙන්න පුළුවන් කියලා. මේ දීලා තියෙන්නේ hexadecimal වලින්. ඊළඟට මට ඕනේ font face එකක් දාන්න. දැන් font face එක දැම්ම කියලා මෙතනින් ආව font face කියලා close කරන්න ඕනේ නැහැ. font එක close කරපු ගාම font face එකත් close වෙලා යනවා. ඇයි ඒකට හේතුව font එකේ තියෙන එක attribute එකක් තමයි font face කියන්නේ. හරිද? එහෙනම් අපි font face එක සඳහා අපි දාමු අපි දන්න face එකක්. ඒ කියන්නේ මූණක් දාමු. එහෙම දානකොට මම බලන්න ඕනේ මේ කම්පියුටරේ තියෙන font face එකක්ද මේකට දාන්න කියලා. බලමු මම මෙතෙන්ට ගිහිල්ලා word වල තියෙනවානේ. word වල ඕන තරම් font face තියෙනවා. බලමු word එකක් open කරගෙන අපි බලමු හොඳ font face එකක්. word document එක පේනව නේද ඔයගොල්ලන්ට? පේනවනේ හරි. මම මෙතෙන්ට ගිහිල්ලා අපි බලමු හොඳ font face එකක්. මේ තියෙන්නේ. Algerian කියලා font face එකක් තියෙනවා. මම මේක copy කරලා අතෙන්ට ගිහිල්ලා අපි දාලා බලමු මේක එනවද ගණීද කියලා. මේකේ වෙනස තේරෙනවා හොඳට මේ font face එක ගත්තොත් අරයා. save කරා.
මං ගියා මෙතෙන්ට ගිහලා ඉවරලා මේක රීෆ්‍රෙෂ් කරා. අන්න බලන්න මේ අකුරු ටික පුතේ අන්න ඇල්ජීරියන් කියන අකුරු ෆොන්ට් එකට මාරු වුණා. දැක්කද ෆොන්ට් ෆේස් එක වෙනස් කරන්න හැටි? තේරුණාද? එහෙනම් මැෂින් එකේ තියෙන ෆොන්ට් ෆේස් එකක් වෙන්න ඕනේ. ඒක මෙන්න මෙතන පුතේ ෆොන්ට් ෆේස් වලට ගැහුවා නම් අන්න එයා ඒ ෆොන්ට් ෆේස් එක නිකම්ම ගන්නවා. හරිද? එතකොට මෙයාව ඉවර කරන්නේ මෙන්න මෙතන ෆොන්ට් කියන එකෙන් තමයි ඉවර කරන්නේ. ෆොන්ට් එකට ඇට්‍රිබියුට් තුනක් ඉගෙනුවා. එකක් තමයි සයිස් එක, එකේ ඉඳන් 7 දක්වා පුළුවන්. කලර් එක තියෙනවා ප්‍රධාන ආකාර දෙකක්. ප්‍රධාන කලර්ස් 16ක් තියෙනවා කිව්වා. 16න් ඕන කලර් එකක් මෙතන දාන්න පුළුවන් කිව්වා. එහෙම නැත්නම් අපිට පුළුවන් කලර්ස් දෙන්න 16 හෙක්සාඩෙසිමල් නම්බර් වලින් දෙන්න පුළුවන් කිව්වා. ඊළඟට කිව්වා ෆොන්ට් ෆේස් එක ගැන. ෆොන්ට් ෆේස් එක කියන්නේ ෆොන්ට් එක හැදලා තියෙන හැටි. එන්නේ ෆොන්ට් ෆේස් එක විදිහට ෆොන්ට් එක නමක් දුන්නොත් අපිට පුළුවන් හැබැයි මැෂින් එකේ තියෙන්න ඕනේ අර අකුරු ටික ඒ ෆොන්ට් ෆේස් එකට අනුව සකසා ගන්න. පුතේ මේක ඉස්සර තිබුණ සිස්ටම් එකක්. ඒකට හේතුව තමයි ඉස්සර අපි ලංකාදීප පුවත්පත බලන්න ඕනේ වෙච්චාම ලංකාදීප කියලා ෆොන්ට් එකක් තියෙනවා ඉන්ටර්නෙට් එකේ. ඒක ඩවුන්ලෝඩ් කරලා මැෂින් එකට දාගන්න ඕනේ. දාගෙන තමයි ලංකාදීප පත්තරේට යන්න ඕනේ බලන්න. හැමදාම දාන්න ඕනේ එක සැරයක් දාගත්තාම හරි. ඒතකොට ලංකාදීප පත්තරේට ගියාම මේ මොනවද ලංකාදීපේ අකුරු පේනවා. බැරි වෙලාවක් හරි මම ලංකාදීප කියන ෆොන්ට් එක දාගත්තේ නැත්නම් මගේ මැෂින් එකට මට අර අකුරු ඔක්කොම ඉංග්‍රීසි අකුරු වල විදිහට තමයි පේන්නේ. කිසි පිළිවෙලක් නැති ඉංග්‍රීසි අකුරු ටිකක් තමයි පේන්නේ. පැහැදිලිද? හැබැයි දැන් වර්තමානයේදී එහෙම දාන්න ඕනේ නැහැ. හේතුව ලංකාදීප පුවත්පතක් ගහන්නේ යුනිකෝඩ් ආශ්‍රයෙන්. තේරුණාද? යුනිකෝඩ් මොකක් හරි ෆොන්ට් එකක් අපේ මැෂින් එකේ තියෙනවා නම් එහෙම නැත්නම් Windows 8 Windows 10 වගේ ඔපරේටින් සිස්ටම් එකක් තියෙනවා නම් අපේ මැෂින් එකේ කොහොමදත් එයා යුනිකෝඩ් වලට සපෝට්. හරිද? එතකොට අදාළ කරන ලංකාදීප පුවත්පත බලනකොට ඒ ෆොන්ට් වර්ගය හරි මොකක් හරි අපේ මැෂින් එකේ නැහැ කියලා කිසි ගැටලුවක් නැහැ. අපිට සිංහල ෆොන්ට් එක ඒ විදිහටම පෙන්නනවා. හරිද? යුනිකෝඩ් වලින් කරලා තියෙන්නේ පුතේ අර මේ අපේ අකුරකට දෙන්න ඕන බිට් ගන්න ඒ විදිහටම ලබා දීප එක තමයි කරලා තියෙන්නේ. ඒකින්ද යුනිකෝඩ් වල කිසි ගැටලුවක් නැහැ පුතේ. ලෝකේ කොහෙ ගිහිල්ලා බැලුවත් අර පත්තරේ ඒ විදිහටම බලා ගන්න පුළුවන්. හැබැයි මේ තියෙන්නේ යුනිකෝඩ් සිස්ටම් එක නෙමෙයි. මේක අර ෆොන්ට් ෆේස් එක ෆොන්ට් එකේ මූණ දායින් කරගන්න වෙනස් කරගන්න තමයි මේ ෆොන්ට් ෆේස් එක පාවිච්චි කරන්නේ. මං හිතන්නේ පැහැදිලි ඇති කියලා. රයිට්. අකුරු වර්ගය කියලා ලියලා ෆොන්ට් ෆේස් කියලා ලියලා අපි ලියාගමු මෙන්න මේම. අකුරු වර්ගය එහෙම නැත්නම් ෆොන්ට් ෆේස් කියලා ලියලා අපි ලියමු මෙහෙම. මේදී අකුරු වර්ගය තේරීමේ හැකියාව. මේදී අකුරු වර්ගය තේරීමේ හැකියාව ඇත. ඒ සඳහා අගය වශයෙන් පරිගණකයේ ඇති ඕනෑම අකුරු වර්ගයක් යෙදිය හැකිය. පුතේ උදාහරණයක් ලියන්න පුතේ ෆොන්ට් ෆේස් කියලා මෙන්න මේ ටික ලියන්න. ෆොන්ට් ෆේස් කියලා මේ ටික ලියන්න. මේ විදිහට ටැග් එක දැම්මා ෆොන්ට් ෆේස් කියලා ලිව්වා මෙන්න මේ ටික ලියන්න. මේ ටික මකන්නම් ඕන්න. ඔය ටික මේ ටික ලියාගන්න.
right මම ඉතින් ලියලා ඉවරයි අපි යමු පුතේ ෆොන්ට් වලින් පොඩි වෙබ්සයිට් එකක් හදන්න හරිද මම ඕගොල්ලන්ට පෙන්නන්නම් මගේ බෝඩ් එක පේනවද පුතේ පේනවද right බලන්න ඇඩ්ජස්ටින්ග් ද ෆොන්ට් කියලා දාලා තියෙනවා මම යටින් ගහලා දෙනවා පොඩි ඉරක් කියන්නේ HR ටැග් එකක් දාලා තියෙන්නේ අපි මේක ඇඳගමුකෝ මුලින්ම කට්ටියත් එක්ක ඇඳ ගන්න දරුවෝ මේක මම මේ වෙබ්සයිට් එකක් ගහන්නේ right ඔන්න මම වෙබ්සයිට් එක යන්දා ඕගොල්ලෝ දැනගන්න උඩින්ම තියෙන ෆොන්ට් එක ඊළඟට තියෙන ඇඩ්ජස්ටින්ග් ද ෆොන්ට් කියලා ඊළඟට යටින් HR ටැග් එකක් ඇදලා තියෙනවා පුතේ ඒකට අපි කලර් එක 10යි කලර් එක රෙඩ් සයිස් එක 10යි විඩ්ත් එක 150යි කියලා දාමු ඊළඟට තියෙනවා පුතේ පැරග්‍රාෆ් එක කලර් සයිස් ෆේස් එකක් දෙන්න ඕනේ පැරග්‍රාෆ් එකට අපි මෙයාගේ ටයිටල් එක විදිහට හෙඩ් එක විදිහට දාලා තියෙන ෆොන්ට් එක FONT කියලා right අඳගන්න බලන්න අඳගෙන ඉවරයි නම් ඉවරයි කියන්න බලන්න කෙරෝලෙන් දාලා තියෙන බ්‍රේක් එකක් ඒක තමයි ලියලා තියෙන්නේ මං හිතන්නේ ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන් තරමට පැහැදිලි ඇති හරිද පුතේ හරි රයිට් අපි මේකට අදාළ කරන පුතේ ටැග් ටික ලියන්න බලමු බලන්න මේකට අදාළ කරන ටැග් ටික මම ලියන්නයි හදන්නේ බලමු මැෂින් එකේ මේකට අදාළ කරන ටැග් ටික ලියන්නයි හදන්නේ ඔන්න බලන්න මම අලුතෙන් ගන්නවා ඔන්න අලුතෙන් ගත්ත මම නෝට්පෑඩ් එකක් මම මේ නෝට්පෑඩ් එකේ පටන් ගන්නවා ලියන්න. ඔන්න දරුවෝ මම මුලින්ම HTML වලින් පටන් ගන්නවා HTML කියලා ගැහුවා. පල්ලෙහාට ගත්තා. දැම්ම head එක විදිහට head එක පස්සේ ඒකට දෙන්න ඕනේ පුතේ title එකක්. ඔන්න මම title එකක් දුන්නා. ටයිටල් එක විදිහට මම දීලා තියෙන පුතේ ෆොන්ට් කියන එක ඔන්න දුන්නා ෆොන්ට් කියලා ඔන්න ටයිටල් එක වැහුවා ඊළඟට ඔන්න මම හෙඩ් එක වහනවා පුතේ ඊට පස්සේ ඔන්න පුතේ මම බොඩි එක ඕපන් කරා බොඩි එක ඕපන් කරා right ඔය විදිහට කරගෙන ගියා ඊළඟට පුතේ මම මේක පොඩ්ඩක් ලස්සනට මේවා කරමු මගේ මේ මැෂින් එකේ ටැබ් කී එක වැඩ කරන්නේ නැහැ ඒකින්ද මම ඔන් බෝඩ් ස්ක්‍රීන් එක ගත්තා right ඊළඟට බොඩි එකෙන් පස්සේ පුතේ මෙයා තියෙනවා H1 එක. මේ H1 එක පුතේ align වෙලා තියෙනවා center එකට. අන්න ඒකත් අපි ලියමු. ඔන්න H1 එක තියෙනවා. මේක align සමානයි center. අනිත් එක පුතේ මේ මෙයා කියලා තියෙනවා මේකට කලර් එකක් දාන්න නිල් පාටට කියලා. මේකට කලර් එකක් දාන්න නිල් පාටට කලර් එකක් දාන්න කියලා. එහෙනම් පුතේ මට ෆොන්ට් කියලා ටැග් එකකුත් ඕපන් කරන්න වෙනවා. නිකන් මේ H1 එකේ කලර් කියලා දාලා දෙන්න බෑ. මට දාන්න වෙන්නේ ෆොන්ට් කියන එක යටතේ තමයි දාන්න වෙන්නේ. ෆොන්ට් කලර් කියලා මම දෙනවා. ෆොන්ට් කලර් සමානයි. මතක තියාගන්න H1 එක යටතේ දාන්න බෑ කලර් එකක්. දාන්න ඕනේ ෆොන්ට් කලර් කියලා මම මේකට දෙනවා බ්ලූ කියලා
ඊළඟට පුතේ ගහන්න තියෙන වාක්‍ය ඛණ්ඩේ ගහමු. adjusting the font. ලියන්න එපා පුතේ බලාගෙන ඉන්න. අර මේක ඕගොල්ලන්ට මේ දුන්න ඔයාලට කියලා මම ලියවන්න ඕනේ. එම ලියලී ඉන්න වෙලාවක් නැති හින්දා තමයි මම එක දිගට මේක ගහන්නේ. ෆොන්ට් කියලා ගැහුවා. ඔන්න H1 එක ක්ලෝස් කරා. ඊට පස්සේ පුතේ ඔන්න මම ෆොන්ට් එකත් ක්ලෝස් කරලා දානවා. ඔන්න ක්ලෝස් කරා ෆොන්ට් එක. ඊට පස්සේ මෙයා කියනවා පුතේ යටින් ඉරක් ගහන්න කියලා. එහෙනම් ඒකට ගන්න පුළුවන් ටැග් එක තමයි HR ටැග් එක. ආයෙ ක්ලෝස් කරන්න දෙයක් නැහැ. HR ටැග් එක ඕපන් කරා ඔන්න HR ටැග් එක ගැහුවා. ඊට පස්සේ මෙයාට සයිස් එකක් දෙමු. සයිස් එක කීයද පුතේ අපි දෙන්නේ 5යි කියලා දෙමු. අර දීලා තියෙන ගානම දෙන්න 5යි. ඊට පස්සේ අපි මේකට width එකක් දෙමු. width එක 150යි කියලා දෙන්න කිව්වා. අපි 150ක් දෙමු. ඊට පස්සේ මෙයාට කලර් එකක් දෙමු. කලර් එක අපි red කියලා දෙමු. හරි. ඔන්න HR එකත් හරි. ඊට පස්සේ මම පල්ලෙහාට දැම්මා. දාලා ඉවරලා ඊළඟට අපිට තියෙන ටැග් එක තමයි පුතේ P ටැග් එක යටතේ තමයි ඊටු ටික ලියන්න ඕනේ. P ටැග් එක යටතේ ලියන එකට ෆොන්ට් කලර් එකක් දෙන්න ඕනේ. ඊළඟට ෆොන්ට් සයිස් එකක් දෙන්න ඕනේ. ෆොන්ට් කලර් එකයි ෆොන්ට් සයිස් එකයි දෙන්න ඕනේ. ෆොන්ට් පේස් එකකුත් දෙන්න ඕනේ. මම මෙතන ෆොන්ට් එක ගත්තා කොපි කරලා මෙතෙන්ටම දාන්න. ෆොන්ට් කලර් එකට අපි බ්ලූ නෙමෙයි අපි වෙන එකක් දාමු. ග්‍රීන් කියලා දාමු. අපිට පුළුවන් සයිස් එක දෙන්න. සයිස් එක දෙන්න පුළුවන් සමානයි. අපි පහදෙමු. සයිස් එකත් හරිය තව දෙන්න දිනවා ෆොන්ට් ෆේස් එක. අපි ඉස්සෙල්ලා එකම දෙමු ෆොන්ට් ෆේස් එකට. made in Algeria. ඔන්න මම P tag එක ඕපන් කරනවා පුතේ. P tag එකේ align කියලා. align සමානයි. මම දෙනවා මෙතන center කියලා. center කියලා දීලා පුතේ මම මෙන්න මේ කීයද ලියනවා මේ විදිහට. use the font tag use the font tag to change මෙතන පුතේ BR tag එකක් දාන්න ඕන කැරෙන්න ඕනේ හින්දා ඔන්න මම BR tag එකක් දැම්මා. the font type size color
අන්න දරු මම මෙතන p tag එක වහලා දාන්නම් ඔන්න ක්ලෝස් කරා p tag එක ඔන්න එන්ටර් කරා ඊළඟට මම මෙතන වහන්න ඕනේ පුතේ ෆොන්ට් ටැග් එක ඊට පස්සේ පුතේ මම බොඩි එක වහන්න ඕනේ මේ හොඳට බලාගෙන ඉන්න පුතේ මේවා ඔයාලට පුළුවන් නම් දඩි පිටි ගාලා ලියන්න හරියටම හරි ඔන්න බොඩි ටැග් එක වැහුවා ඊට පස්සේ ඔන්න මම HTML ටැග් එක වහනවා ටැග් එක වැහුවා හරිද ඔතන දරුවෝ ඔන්න බලන්න මං කරන්න තියෙන ටික ලිව්වා කෝඩ් ටික ලියලා ඉවරයි දැන් මෙතන දැන් මට පුළුවන් මේක සේව් කරන්න මේ ගියා මෙතන සේව් ගියා ඊළඟ ඉවල HTML එකේ මම දෙනවා font කියලා අමතක නම් ඔන්න ආයෙ මතක් වෙයි font.html කියලා දුන්නා දීලා ඉවරලා මම මේක සේව් කරනවා අපි බලමු මම මේ අර ගහපු විදිහට මේක ආවද කියලා ඊට පස්සේ මම යනවා දරුවෝ මෙතෙන්ට ගිහිල්ලා ඉවරලා කොබාන් ෆොන්ට් ආවෙදී මේක ඕපන් කරමු බලන්න මං හදපු HTML document එක මෙතන ඕපන් වෙනවා මේ තියෙන ඔයාලට පේනවා ඇති adjusting the font මෙතන font කියලා මාතෘකාව වැටලා තියෙනවා මෙන්න මං හදපු වෙබ්සයිට් එක අර මං හදපු වෙබ්සයිට් එක ඒ විදිහට මේ හදපු එක ඒ විදිහට මම මෙතන ඩිස්ප්ලේ කරලා දිනවා කට්ටියටම පේනව නේද වෙබ්සයිට් එක පේනව නේද රයිට් එහෙනම් පුතේ ඔයාලා අරක ඇඳගත්තා පේන්නේ නැද්ද පුතේ පේනව නේද රයිට් ඔන්න ඔයාලා ඔක ඇඳගත්ත දරුවෝ මෙන්න මේකට අදාළ කරන කෝඩින් ටික තමයි මේ තියෙන්නේ රයිට් ඇඳගෙන ඉවරලා මේ කෝඩින් ටික ලියා ගන්න බලන්න හැබැයි මේක ලියාගත්තට හරියන්නේ නැහැ ඔයගොල්ලෝ මේක මැෂින් එකේ ගහන්න ඕනේ මේක නොබලා කරන්න try එකක් දෙන්න ඕනේ රයිට් ලියා ගන්න බලන්න කෝඩින් ටික මම විනාඩි දෙකක් දෙන්නම් ටක් ගාලා ලියමු බලන්න මේ පුතේ කට් වුණොත් ආයෙ ලොග් වෙන්න කට් වුණොත් ලොග් වෙන්න ටක් ගාලා ලියලා ඉවරුනහම ඉවරයි කියලා කවුරු හරි කියන්න පුතේ දරුවනේ ඉවරයිද ඔව් ඉවරයි සර් ඉවරයි නේද හරි පුතේ එන මාතෘකාව ලියන්න lies to lies to එහෙම නැත්නම් list lies to කියනවා list කියනවා ලියන්න මාතෘකාව lies to එහෙම නැත්නම් list මේ පුතේ ලිස්ට් එකක් කියන්නේ මොකක් හරි එකිනෙක අතර සම්බන්ධතාවයක් තියෙන ඒවා. හරිද? මේ මොනවාද? එහෙම නැත්නම් යම්කිසි අනුපිළිවෙලක් තියෙනවා. සමහර ඒවල අනුපිළිවෙලක් නැහැ. සමහර ඒවල අනුපිළිවෙලක් තියෙනවා. පළවෙනියට ලියන්න ඕන එක පළවෙනියටම ලියන්න ඕන. දෙවෙනියට ලියන්න ඕන එක දෙවෙනියටම ලියන්න ඕන. ඒ වගේ අනුපිළිවෙලක් තියෙන තැන් තියෙනවා. හරිද? සමහර ඒවල තියෙන අනුපිළිවෙලක් නැහැ. ඔහේ ලියන්න පුළුවන්. දැන් අපි කරුණු වශයෙන් ලියනකොට අනුපිළිවෙලක් නැහැ. පුතේ පළවෙනි තරුව දාගෙන ලියන්න. අන්න ඊට පස්සේ මේ පුතේ දෙවෙනි තරුව දාගෙන ලියන්න. කීකිය කියන සමහර ඒවා කියනවා එහෙම නෙමෙයි. පුතේ ඔන්න පළවෙනි එක තමයි මේක, දෙවෙනි එක තමයි මේක, තුන්වෙනි එක තමයි මේක. දැන් උදාහරණයක් විදිහට මම කිව්වොත් එහෙම කම්පියුටරේ ඔන් කරන්න හැටි විස්තර කරන්න කියලා. පුතේ පළවෙනියට මේක කරන්න, ස්විච් එක ඔබන්න. නෑ පළවෙනියට ප්ලග් එක ගහන්න. දෙවෙනියට මේ මොනවාද මේ UPS එක දාන්න. ඊළඟට තුන්වෙනියට පවර් ස්විච් එක ඔබන්න. අන්න ඒ විදිහට කියලා පිළිවෙලක් තියෙනවා. හරි කවදාකවත් පුතේ අපිට ඒක කියන්න බෑනේ මෙහෙම පළවෙනියට ස්විච් එක දාන්න ඊළඟට ප්ලග් එක ගහන්න ඊට පස්සේ ප්ලග් එකේ ස්විච් එක දාන්න අන්න ඒ විදිහට පිළිවෙලක් නැතුව කියන්න බෑ ඒ වගේ දැන් සමහර ඒවා තියෙනවා පිළිවෙලක් නැතුව කියන්න පුළුවන් ටෝටල් කම්පියුටර් සිස්ටම් එක කාගෙන් හරි අහුවොත් මෙයාගේ හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් ලයිව්වෙයාර් ෆර්ම්වෙයාර් කියලා තව කාගෙන් හරි අහුවොත් එයාගේ ෆර්ම්වෙයාර් හાર્ඩ්වෙයාර් ලයිව්වෙයාර් සොෆ්ට්වෙයාර් මේ එහෙම කියලා මාරු කරලා කියයි
ඒ වගේ දැන් වල කිසි ගැටලුවක් නැහැ. සමහර ඒවා තියෙනවා පුතේ පිළිවෙලටම කියන්න ඕනේ ඒවා. තව තියෙනවා පුතේ ඩෙෆිනිෂන් ලිස්ට් කියලා විස්තරාත්මක ලයිස්තු තියෙනවා. ඔන්න ඔය ලයිස්තු ಜಾති තුන තමයි දැන් අපි HTML ડોකියුමන්ට් එක පෙන්නන්න නැත්නම් වෙබ්සයිට් එක කොහොමද පෙන්නන්නේ කියලා බලන්න try කරන්න. right. ලයිස්තු කියලා මාතෘකාව ලියාගෙන ඒ යටින් මේව ලියා ගන්න. එකිනෙක අතර සම්බන්ධතාවයක් සහිත පුතේ දැන් කට් වෙනවා. කට් වුණාම ආපහු ලොග් වෙන්න එකිනෙක සමග එකිනෙක අතර සම්බන්ධතාවයක් සහිත මොකක්ද සර්? එකිනෙක අතර සම්බන්ධතාවයක් සහිත අයිතම සමූහයක් අනුපිළිවෙල එනම් මම කියන්නම් මුලින්ම ලයිස්තු ගැන තමයි අපි කතා කරගෙන හිටියේ මුලින්ම කිව්වා එකිනෙක අතර සම්බන්ධතාවයක් සහිත අයිතම සමූහයක් අනුපිළිවෙලින් දැක්වූ විට අයිතම සමූහයක් අනුපිළිවෙලින් දැක්වූ විට අයිතම සමූහයක් අනුපිළිවෙලින් දැක්වූ විට ලයිස්තුවක් ලෙස හැඳින්වේ. ලයිස්තුවක් ලෙස හැඳින්වේ. ලයිස්තුවක් ලෙස හැඳින්වේ. ප්‍රධාන වශයෙන් ලයිස්තු ආකාර තුනක් දැකිය හැකිය. ප්‍රධාන වශයෙන් ලයිස්තු ආකාර තුනක් දැකිය හැකිය. පුතේ බෝඩ් එක පේනව නේද? සමහරවිට බෝඩ් එක පේනවද? ඔව් සපේන. right. මෙන්න ලයිස්තු වර්ග තුන ලියා ගන්න පුතේ පළවෙනි එක තමයි ordered list එක, දෙවෙනි එක unordered list එක, තුන්වෙනි එක definition list එක. ආංකික ලයිස්තු, අංකිත නොවන ලයිස්තු, විස්තරාත්මක ලයිස්තු. ලියා ගන්න ඔය තුන. ordered list, අංකිත ලයිස්තු, unordered list, අංකිත නොවන ලයිස්තු, definition list, විස්තරාත්මක ලයිස්තු. මාතෘකාව ලියන්න පුතේ ordered list. මාතෘකාව ලියන්න ordered list. මෙන්න විභාගයට අහන පුතේ මෙන්න මේකෙන් මාර විදියට විභාගේ ප්‍රශ්න අහනවා. ඉරි ගහන්න පේපර් එකේ ප්‍රශ්නයක් තිබුණ නැත්නම් ලියන පේපර් එකේ තියනවා ලියන්න. ලියන පේපර් එකේ තිබුණ නැත්නම් ඉරි ගහන පේපර් එකේ තියනවා. හරිද? මේවා නිකන් අර හැමදේම අහන ප්‍රශ්න වගේ තමයි මේවා. තේරුණාද? මේවට ලෑස්ති වෙලා ගියොත් ලකුණු දෙක තුනක් ගන්න පුළුවන් නිකම්. HTML වල තියෙන ලකුණු මේ 12න් 13න් ලකුණු 3ක් විතර ගන්න පුළුවන් මේ order list එක බලාගෙන ගියොත්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම order, unloader සහ definition list කියන වර්ග තුනම. ඒ කියන්නේ මේක අතිශය වැදගත් කොටසක් මේ HTML වල තියෙන. right. බලන්න මේ order list ගැන. order list එකක් ගත්තාම පුතේ ආංගික ලයිස්තුවක් ගත්තාම මේකේ අංක දානවා. 1 2 3 4 කියලා මේ අංක දාගන්නවා. අපි බලමු මේකේ අංක දාගන්න විදිහට හදාගන්නේ කොහොමද කියලා. මෙන්න මෙහෙමයි පුතේ කරන්නේ. order list එකක් කරනකොට අර අනිත් ලයිස්තු වගේ නෙමෙයි. මේකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. order list එකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අපි හඳුන්වා දෙන්න ඕනේ මෙයාට මේක order list එකක් කියලා. උදාහරණයක් විදිහට OL කියලා දෙන්න ඕනේ. order list. ඊළඟට මේකේ LI list කියන්නේ. හරිද? මම මෙතන hardware
ඔන්න LI ගැහුවා. software LI ඔන්න order list එකක් කියන්නේ මෙහෙමයි. order කියන්නේ OL කියන එක පාවිච්චි කරනවා පුතේ. ඊට පස්සේ ඒකේ තියෙන list මේක අංක 1, මේ අංක 2, මේ අංක 3. හරිද? මෙන්න මේ විදිහට තමයි list එකේ දාන්නේ. right. දැන් මේක මෙහෙම ලිව්වට හරියන්නේ නැහැ. අපි මේක දාලා බලමු පුතේ අපේ notepad එකකට. notepad එකේ ගහලා බලමු මේ කියන දේවල් මේ විදිහට එනවද කියලා. දරුවෝ මම notepad එකට ගිහිල්ලා මම මෙතනම ගන්නම්කෝ. මෙතන මම list එක ගන්න. මම පළවෙනියටම OL ගන්නවා මෙහෙම. OL ගැව්වා. enter කරා. LI ගැව්වා. hardware ගැව්වා LI වැහුවා. ඔන්න මම LI close කරා. දැන් මම order list එක close කරන්න ඕනේ. ඔන්න මම order list එක close කරා. order list එක close කරා. මේවා පුතේ අනිවාර්යයෙන්ම close කළ යුතුමයි. ඔන්න මම මෙයාගෙන් හරි දරුවෝ ඔන්න මම මෙතන ෆයිල් එකට කියලා සේව් කරනවා සේව් කරලා අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අපි රීෆ්‍රෙෂ් කරමු ඔන්න ගියා වෙබ්සයිට් එකට ෆොන්ට් එකට ගියා මේක රීෆ්‍රෙෂ් කරමු මෙන්න මේ බලන්න පුතේ මෙන්න මෙතන hardware software liveware කියලා වෙట్లా තියෙනවා මේ බලන්න මෙන්න මෙතන hardware software liveware කියලා වෙట్లా තියෙනවා බලන්න මෙන්න මෙතන hardware software කියලා වෙట్లా තියෙන පුතේ එක ඩොට් දෙක ඩොට් තුන ඩොට් කියලා තමයි වෙట్లా තියෙන hardware software liveware කියන එක එහෙනම් list එකක් දාන්න යන්න ওই විදිහට සනුජ පේනව නේද මේ වෙබ් බ්‍රවුසර් එක ඔව් සර් පේනවනේ හරි එහෙනම් මේ විදිහට තමයි පේන්නේ එහෙනම් දරුවෝ බලන්න මම ෂෙයා කරුත් මේක right මෙතන ඔයාලා පුතේ මේක අවුට්පුට් එක ලියනකොට අනිවාර්යයෙන්ම අවුට්පුට් එක ලියාගන්න මෙහෙමයි එක ඩොට් hardware දෙක ඩොට් software තුන ඩොට් liveware මේ විදිහට තමයි වෙබ් බ්‍රවුසර් එකේ ඩිස්ප්ලේ කරන්නේ හරිද පැහැදිලිද එහෙනම් මට ආපහු කියන්න ඕඩර් ලිස්ට් එකක් ගත්තාම ආංකික ලයිස්තුවක් ගත්තාම ආංකික ලයිස්තුවක OL වලින් තමයි අදාළ කරන ආංකික ලයිස්තුව ආරම්භ වුණා කියලා පෙන්වන්නේ ඕඩර් ලිස්ට් කියන්නේ LI වලින් ඒ අදාළ කරන අංක ටික දානවා මේක දිගටම දාගෙන යන්න උනත් පුළුවන් හරිද රයිට් ලියා ගන්න එහෙනම් ඒ යටතේ මෙන්න මෙහෙම ඉලක්කම් හෝ අක්ෂර භාවිතා කර ඉලක්කම් හෝ අක්ෂර භාවිතා කර අක්ෂර භාවිතා කර අනුපිළිවෙලින් සකස් කළ අයිටම සමූහයක් අනුපිළිවෙලින් සකස් කළ අයිටම සමූහයක් අයිටම සමූහයක් අංකිත ලයිස්තුවක් ලෙස හඳුන්වයි අංකිත ලයිස්තුවක් ලෙස හඳුන්වයි
අංකිත ලයිස්තුවක් ලෙස හඳුන්වයි. ඊළඟ ලියා ගන්න පුතේ OL. OL කියන්නේ මෙන්න මේක. මේ තියෙන්නේ order list කියන්නේ. OL. ටැග් එක ලියා ගන්න මේ විදියට. sorry මේ විදියට ලියා ගන්න. මේ ක්ලෝස් කරපු ටැග් එකනේ. OL කියලා මේ ටැග් එක විදියට ලියලා ඊට ඉස්සරහින් වරහන් දාලා ලියන්න ordered list. ordered list. හා LI උසුලනය මගින් LI උසුලනය මගින් අංක අනුපිළිවෙලට යොදා ගනිමින් ලයිස්තුව සකස් කිරීම සිදු කරයි. ලයිස්තුව සකස් කිරීම සිදු කරයි. ලයිස්තුව සකස් කිරීම සිදු කරයි. right. දරුවනේ මෙන්න මේක ලියා ගන්න. order list එක මේක ලියාගෙන web browser එකේ පෙන්නන විදිය මේ විදිහට ලියාගෙන ඒකත් කොටු කරගන්න. හරිද? right. කටියත් එක ලියා ගන්න බලන්න ටක් ගාලා. උදේ හරිද? හරි සර්. හරිද? ලියාගත්තද? ඔව් සර්. right. ඔව් සර්. පුතේ මේකේ මේ මොනවද? මේ order list එක තියෙනවා පුතේ මේ වගේ දේවල් කරන්න පුළුවන්. මෙයාගේ attribute විදියට ගුණාංග විදියට පාවිච්චි කරන්න පුළුවන් order list එක ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි අපිට order list එකක් පටන් ගත්ත හැකිනේ පුතේ. දැන් 1 2 3ම වෙන්න ඕනේ නැහනේ. අපිට බැයිද ඔක 10 11 12න් පටන් ගන්න. පුළුවන්. අපිට පුළුවන් නේ පුතේ order list එකක් 3 4 5 6න් පටන් ගන්න. අන්න කොහේ හරි තැනක ඉඳලා පටන් ගන්න පුළුවන්. එහෙනම් අපිට පුළුවන් ස්ටාර්ට් වෙන තැනක් දෙන්න. ඒ වගේම order list එකක් පටන් ගන්නකොට පුතේ අපිට 1 2 3 කියලා මේ හින්දු අරාබි ඉලක්කමම දාන්න කියලා එහෙම නීතියකුත් නැහැනේ. අපිට බැයිද මේක රෝම ඉලක්කම් දාන්න. අපිට බැයිද ඉංග්‍රීසි අකුරු දාන්න. ඉංග්‍රීසි ABCD දාන්න බැයිද? පුළුවන්. එහෙනම් දරුවෝ මෙන්න මෙයාගේ පුතේ OL එකේ ඇට්‍රිබියුට් විදිහට ස්ටාර්ට් සහ ටයිප් කියන දෙක පාවිච්චි කරන්න පුළුවන්. තේරුණාද? ස්ටාර්ට් සහ මොකද්ද? ටයිප් කියන ඇට්‍රිබියුට් දෙක පාවිච්චි කරන්න පුළුවන්. right. ලියාගන්න මෙන්න මේ පුතේ. මේ OL සමග ටයිප් හා OL සමග ටයිප් හා start type හා start යන ගුණාංග භාවිතා කළ හැකිය. right.
අපි බලමු මෙන්න මෙතන type සහ මේ ගුණාංග දෙක දාලා. දැන් මේ දෙක මුකුත් නොදා මේ වෙබ්සයිට් එකේ රන් කරාම මේ විදිහටනේ පේන්නේ. right. අපි මේකට type සහ type එකයි start එකයි දාමු. මම මෙයාගේ දෙනවා පුතේ type මෙන්න මෙහෙම. TYPE මම type එක විදිහට දෙනවා පුතේ capital A. මෙතන මම start එක විදිහට දෙනවා කීයද අපි පහ දෙමු. පහ කියලා දෙනවා. දීලා මම මේක සේව් කරනවා. මේක සේව් කරොත් පුතේ දැන් මෙයාගේ ටයිප් එක දීලා තියෙන්නේ කැපිටල් A නේ. එහෙනම් මෙයා පටන් ගන්න පුතේ ABCD කියලා තමයි පටන් ගන්න ඕනේ. කැපිටල් A අකුරු තමයි දෙන්න ඕනේ. A1 B1 C1 කියලා තමයි එන්නේ. හැබැයි පුතේ ස්ටාර්ට් කරන්නේ පහෙන්. පහෙන් වෙනවා නම් A B C D E. එහෙනම් කැපිටල් E වල ඉඳන් තමයි මේවා නම් කරන්නේ. මේක E F G EFG කියලා තමයි මෙයාව පෙන්වන්න ඕන වෙන්නේ. හරිද? රයිට් බලමු අපි එහෙම වෙනවද කියලා. මෙතෙන්ට ගියා. මම මේක රීප්ලේස් කරනවා. බලන්න කැපිටල් EGF කියලා තමයි ආවේ. පැහැදිලිද? පැහැදිලිද වෙච්ච දේ? රයිට්. එහෙනම් දරුවෝ මම වෙනස් කරොත් මේ විදිහට. මම වෙනස් කරොත් මෙතන මම දෙනවා මේක type මම දෙනවා type එක සමානයි capital A ඊළඟට star notepad එක පේන්නේ sorry මම දෙනවා මෙතන start සමානයි කීය කියලාද 5 කියලා දෙනවා මෙහෙම දුන්නොත් පුතේ මෙයාගේ උත්තරය වෙන්නේ මෙන්න මෙහෙමයි මෙයාගේ උත්තරේ ඉන්නේ දැන් ඔයගොල්ලෝ හිතින් කියනවා මම දන්නවා මොනවද උත්තරේ A B C D E E වලින් නම් තමයි පටන් ගන්නෙ E dot hardware F dot software E F G dot liveware මෙන්න මේ විදිහට තමයි වෙබ් බ්‍රවුසර් එකේ පෙන්නන්නේ. හරිද දරුවෝ? රයිට්. මේක ලියාගෙන මේකේ උත්තරේ ලියා ගන්න බල ටක් ගාලා. ඔක ලියාගෙන අරගෙන උත්තරේ ලියා ගන්න බල ටක් ගාලා. හරිද දරුවෝ ලියලා ඉවරයි රයිට් මේ උත්තරේ තියාගත්තනේ E F G විදිහට එනවා කියලා මේ බලන්න මේකේ තියෙන මේ විදිහට නෙමෙයි E F G විදිහට ඩොට් එක තියලා එනවා කියලා උත්තරේ ලියාගෙන ඇති කියලා මම හිතනවා hardware software liveware හරි ඊළඟ ලියන්න පුතේ මේ අනුමාත්‍රකාවක විදිහට type 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 කියන එකේ පුතේ ඉස්සරහින් පොඩි ඉරක් ගහලා ලියන්න මෙන්න මෙහෙම මෙමගින් ordered list එකෙහි යෙදිය යුතු සංකේත අංකය පෙන්눔 කරයි ආයි පොඩක් කියන්න. මෙමගින් ordered list එකෙහි යෙදිය යුතු සංකේත අංකය පෙන්눔 කරයි. right මෙන්න තියෙනවා පුතේ අපිට යොදා ගන්න පුළුවන් සංකේතාංක කිහිපයක්. මේ තියෙන්නේ අපිට යොදා ගන්න පුළුවන් සංකේතාංක කිහිපයක්. මේ capital A අකුර දැම්මොත් එහෙම ඉංග්‍රීසි කැපිටල් අක්ෂර වලින් තමයි පටන් ගන්න. සිම්පල් A දැම්මොත් සිම්පල් කැපිටල් මේ සිම්පල් අක්ෂර වලින් තමයි පටන් ගන්න. right A කියලා ලියලා ඉරක් ගහලා ඉස්සරහින් ලියා ගන්න
ඉංග්‍රීසි කැපිටල් අක්ෂර ඉංග්‍රීසි කැපිටල් අක්ෂර ඊළඟට සිම්පල් A කියලා ලියලා ඊට ඉස්සරහ ලියා ගන්න පුතේ ඉංග්‍රීසි සිම්පල් අක්ෂර ඉංග්‍රීසි සිම්පල් අක්ෂර I අකුර තියෙනවානේ මේ කැපිටල් I අකුර මේ කැපිටල් I අකුරෙන් පෙන්නන්නේ පුතේ රෝම ඉලක්කම් වල කැපිටල් I මේ කැපිටල් අකුරු තමයි පෙන්නන්නේ රෝම ඉලක්කම් වල කැපිටල් අකුරු ඒක ඉස්සරහ ලියන්න ඉංග්‍රීසි කැපිටල් අක්ෂර සහිත රෝම ඉලක්කම් ඉංග්‍රීසි කැපිටල් අක්ෂර සහිත රෝම ඉලක්කම් නිකන් අයි දැම්මොත් එහෙම පුතේ ඉංග්‍රීසි සිම්පල් අක්ෂර සහිත රෝම ඉලක්කම් නිකන් අයි දැම්මොත් ඉංග්‍රීසි සිම්පල් අක්ෂර සහිත රෝම ඉලක්කම් නිකන් මේ විදියට අංක 1 දැම්මොත් පුතේ හින්දු අරාබි ඉලක්කම් ඒක තමයි ඩිෆෝල්ට් එක දැම්මා හෝ නැත මේක එනවා දැම්මත් එකයි නැතත් එකයි මේ අදාළ කරන අංකේ මේ විදිහටම එනවා පුතේ හරිද ඔයගොල්ලන්ට ගැටලුවක් තියෙනවනේ මම ආපහු ඕනනම් මේකට දාලා පෙන්නන්නම් ඔන්න බලන්න පුතේ මෙතන කැපිටල් I දැම්මොත් එහෙම මොකද වෙන්නේ කියලා මෙතන කැපිටල් I දැම්මොත් එහෙම සිම්පල් I වැදුනේ කැපිටල් I දැම්මොත් එහෙම මේ බලන්න රෝම ඉලක්කම් පහේ ඉඳන් තමයි පටන් ගන්න කැපිටල් අක්ෂර මේක මම සේව් කරලා මෙතන රිෆ්‍රෙෂ් කරොත් මේ රෝම ඉලක්කම් කැපිටල් අකුරු මේවා වෙන්නේ. මෙතන ගිහිල්ලා සිම්පල් I දැම්මොත් එහෙම රෝම ඉලක්කම් වල සිම්පල් අක්ෂර තමයි ඉන්නේ. මම හිතන්නේ පැහැදිලි ඇති කියලා. මේ අකුරු ටික කුඩා වුණා පේන්නේ. හරිද? right. ලියන්න ඊළඟ අනුමාතුකාව ස්ටාර්ට් කියලා ලියලා පොඩි ඉරක් ගහලා ඉස්සරහින් ලියන්න. ස්ටාර්ට් කියලා ලියලා ඉස්සරහින් පොඩි ඉරක් ගහලා ලියන්න. මෙන්න මේම ordered list එක ආරම්භ කරනුයේ ordered list එක ආරම්භ කරනුයේ මෙම වටිනාකමින්ය මෙම වටිනාකමින්ය හරිද right මේ හොඳ දරුවෝ ටික වගේ කැමරා ටික ඔන් කරන්න බලන්න ඉක්මනට හැම ළමයාගේම කැමරා ඔන් කරන්න මං හිතන්නේ මේ අද තමයි අපි ගොඩක්ම කට්ටියක් එක්ක අහු වෙන්නේ අද 20ක් එක්ක අහු වෙලා හිටියා අපේ මහත් එක්ක 21 දෙනෙක් හිටියා අද තමයි වැඩිම ගිය සැරේ හිටියේ 17 දෙනයි. ඒක අතින් බලනකොට හොඳයි වගේ. අම්මා කොල්ලෝ ටික කොණ්ඩේ වවලා කපලා සුදු වෙලා ලස්සන වෙලා කො අනිත් අය නැද්ද? සමහරුන්ගේ කැමරා පෙන්නන්නේ නැහැ. සමහරේ ඩෙස්ක්ටොප් වල ඉන්න දෙන්නේ නැත්තේ. හරි. පොඩ්ඩක් ඉන්න. හරි දරුවනේ ඕෆ් කරගන්නයි හරි ඉවර කරන්න නෙමෙයි හැදුවේ තව තියෙනවා කරන්න කට්ටිය ඉවරයි කියලා හිතා ගන්න එපා ලියා ගන්න ඊළඟ මාතෘකාව පුතේ
unordered list. එහෙම නැත්නම් අංකිත නොවන ලයිස්තු. අද විද්‍යාපන්ති තියෙනවා 12ට. නැසයි උදේ තිබ්බේ. තිබෙන්නේ අර කට්ටියකට ගිය සතියේ කිව්වනේ විද්‍යාපන්ති තියෙනවා කියලා. එහෙම තියෙනවද දන්නේ නැහැ නේ. එහෙම වුණොත් ආයෙ ලොග් වෙලා කරමු තව විනාඩි 40ක් විතර. තව පොඩ්ඩකින් කට් වෙනවා. තව විනාඩි 8කින් විතර කට් වෙයි. ඒතකොට ආයෙ ලොග් වෙන්න පුතේ. අපි කරමු දිගටම. ලියන්න මාතෘකාව unordered list. අංකිත නොවන ලයිස්තු. මේ මෙයාගේ පුතේ පොඩි වෙනසයි තියෙන්නේ. අංකිත නොවන ලයිස්තුවේ තියෙන පොඩි වෙනසයි. මොකද්ද මේ තියෙන වෙනස? අතන UL දාපු එකට අංකිත නොවන එකේ දාන්න තියෙන්නේ මේ OL දාපු එකට අතන දාන්න තියෙන්නේ UL විතරයි. OL දාපු තැනට UL විතරයි දාන්න තියෙන්නේ. මෙහෙමයි මේ. මෙතන UL දැම්මොත් UL දැම්මා. මෙතන LI. මේ UL කියන්නේ unordered list කියන්නේ. LI hardware. LI software. LI liveware. ඊට පස්සේ UL එක මෙහෙම වහන්න තියෙනවා. ඔන්න UL එක මම හෙව්වා. එතකොට මේ තියෙන්නේ unordered list එකක්. UL කියන්නේ unordered list කියන්නේ මේ LI කියන්නේ අර අංක ටික නම් කරන්න. හරි. අපි මේක මෙතෙන්ට දාමු. දාලා බලමු hardware software live වලට මොකද වෙන්නේ. මේ OL එකට දාන්න දෙන්නේ UL එක විතරයි. සේව් කරා. මේ බලන්න මෙතන කළු පාට බෝලයක්. ඔන්න ඔහම hardware. hardware. ඩොට් එකක් නෑ. අන්න ඔය විදිහට තමයි UL කියලා දාලා යවුවාම ඉන්නේ. හරිද? මං හිතනවා පැහැදිලියද කියලා. අපි පුතේ මෙන්න මේක ඇඳගෙන ඊට අදාළ කරන මේකත් ඇඳ ගන්න බලන්න මෙහා පැත්තේ. ටක් ගාලා අඳින්න. sorry වලට වෙන්නේ. මෙන්න මේක ඇඳගෙන පුතේ මෙන්න මේක ලියාගෙන මීට අදාළව මෙහා පෙන්නන හැටි පොතේ පැත්තකින් ලියාගෙන කොටු කරගන්න. මේ දින වෙබ් බ්‍රවුසර් එකේ පෙන්නන හැටි මේ දින නෝට්පෑඩ් එකේ අපි ලියන විදිය. ඉවරද පුතේ ලියලා මේක කොටු කරගත්තද පුතේ? ඔව් සර්. මෙයාගේ මේ ආගන්න හොඳට මෙයාගේ දරුවෝ මේ මොනවද ඩිස්ක් එක සර්කල් එක සහ ස්ක්වයර් කියන මේ ಜಾති තුන ටයිප් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මෙයාගේ ස්ටාර්ට් පොයින්ට් එකක් දාන්න පුළුවන්ද? කොතනින් ස්ටාර්ට් කරත් සර්කල් නම් සර්කල්මනේ. ඩිස්ක් එකක් නම් ඩිස්ක් එකනේ. දැන් මෙතන නම් වැටුනේ ඩිස්ක් එකනේ. මෙතන එතකොට ඔයගොල්ලෝ දන්නවා ඩිෆෝල්ට් ඇටිනේ ඩිස්ක් එක. බෝල රවුන්ඩ් වෙලා වැටෙන්නේ. සර්කල් කියලා අපි ටයිප් එකක් දීලා මෙන්න මෙතෙන්ට UL එක වෙනුවට ටයිප් UL ටයිප් සමානයි සර්කල් කියලා දුන්නොත් මේ වගේ රවුමක් වැටේ. තේරුණාද? ස්ටාර්ට් කරන පොයින්ට් එකක් දෙන්න පුළුවන්ද? පහයි දීලා දෙනවා. පහ දුන්නත් මේ රවුම මොන්නේ. තේරුණාද? එතකොට මෙයාගේ UL එකේ පුතේ ස්ටාර්ට් කියලා ඇට්‍රිබියුට් එකක් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ටයිප් පාවිච්චි කරලා මෙන්න මෙතන පුතේ දේවල් වෙනස් කරන්න පුළුවන්. දරුවෝ ඕගොල්ලෝ දැකලා ඇති වෙබ්සයිට් වලට යනකොට හරිද? සමහර වෙබ්සයිට් වල ඔය වගේ වනෙමේ තියෙන වෙන වෙන දේවල් තියෙනවා මේ මොනවාද මේ ටයිප් වලට පාවිච්චි කරලා.
හරිද? අර යන්න kapuda.com kapuda.com එකේ කාකෙක් ඉන්නේ. ඒ හැමතැනම මොනවා හරි පෙන්වන්න තැනක් තියෙනවා නම් කපුට එක්ක දාලා තමයි අදාළ කරන කරුණු කාරණාව ලියලා තියෙන්නේ. තේරුණාද? මවුස් එක ගිහිච්චාම කපුට කරලා මවුස් එක පිටිපස්සෙන් දුවන් මේ දුවන් එනවා නෙමෙයි. පියාඹගෙන එනවා වගේ. ඕන ගහලා බලන්න kapuda.com මම හිතන්නේ තාම තියෙනවා මේ වෙබ්සයිට් එක. මම ඉස්සර බලපු වෙබ්සයිට් එක. එතකොට මේ වෙබ්සයිට් එකේ නොයෙකුත් බාණ්ඩ විකුණන ඒවා අරම මේවා දාන වෙබ්සයිට් එක kapuda.com කියන්නේ. එයා ඒක ලස්සනට හදලා තියෙනවා. එතකොට දැන් මගෙන් ආයි සර් එතකොට අපිට බැයිද ටයිප් වෙනුවට සර්කල් ස්ක්වයර් නොදා මලක් දාන්න. කාර් දාන්න. එහෙම දාන්නත් පුළුවන්. එහෙම දාන්න ඉතින් මේක හරියන්නේ නැහැ. තව පොඩ්ඩක් ඉස්සරහට ඉගෙන ගන්න වෙනවා. JavaScript වගේ අන්න ඒ වගේ දේවල් ඉගෙනගෙන තමයි දාන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? එහෙනම් දරුවෝ මේ තුන බේසික් අපි දානවා අපේ HTML වල unordered list සඳහා. right. බලන්න දරුවෝ මම මෙන්න මෙතෙන්ට යනවා. ගිහිල්ලා මම මෙතෙන්ට දාන්නම්කෝ type එක වෙනුවට මම type කියලා දාලා සමාන කිරීම දාලා මොකක්ද හොඳ? circle දාන්නද? ඔන්න මම circle කියලා දැම්මා. CIRCLE ඔන්න circle කියලා දාලා මම මෙතෙන්ට ගියා save කරා. save කරලා ඉවරලා දරුවෝ මේ බාන්න මේක circle වෙනුවට වෙනස් වෙලා ගියා. පැහැදිලිද? right. ලියා ගන්න පුතේ මෙන්න මෙහෙම යටින් මෙහි UL සමග UL කියන ටැග් එක විදිහට ලියන්න. මෙහි UL සමග ගුණාංගයක් ලෙස type භාවිතා කළ හැකිය. type type භාවිතා කළ හැකිය. එහි වටිනාකම් වනුයේ මෙන්න මේ ටික මේවා කරන්න පුතේ ලියා ගන්න. disk කියලා දුන්නොත් එහෙම මේක හම්බ වෙන්නේ. circle කියලා disk කියලා දුන්නොත් එහෙම බෝලේ පාට වෙලා හම්බ වෙන්නේ ඒක තමයි default වෙන්නේ. circle කියලා දුන්නොත් එහෙම මෙන්න මේක හම්බ වෙනවා. square කියලා දුන්නොත් මේක හම්බ වෙනවා. මේකව තමයි ගුණාංග විදිහට දාන්න පුළුවන් වෙන්නේ. පුතේ දැන් කට් වෙයි. කට් වුණොත් ආයෙ ලොග් වෙන්න. මම මේක විනාශ කරනවා පුතේ මෙහෙම. මේක මම ටයිප් කියලා දෙනවා. PE සමාන ස්ක්වයර් කියලා මම ලියනවා. හරිද? ඔයාලත් හදාගන්න මේ විදිහට. ඊට පස්සේ පුතේ මෙතන උත්තරේ විදිහට එන්නේ කොහොමද? මෙතන කොටුවක් එන්නේ. ස්ක්වයර් එකක් නෙන්නේ. හරිද? මෙන්න මේක ලියලා මෙන්න මේ දරුවනේ මෙන්න මේක ලියලා ඒකේ අවුට්පුට් එක මේ විදිහට ලියාගෙන ඒක කොටු කරගන්න බලන්න. ටක් ගාලා කරන්න. මේක ලිව්වා එයාගේ අවුට්පුට් එක මේක ලියාගත්තා.
පුතේ කවර හරි කැමරාවක් ඔන් කරගන්න සනුද කැමරාව ඔන් කරගන්න සනුද ඉන්නව නේද? හරි ලියලා ඉවරයි කියලා මම හිතනවා. ලියන්න පුතේ ඊළඟ මාතෘකාව ලියා ගන්න පුතේ විස්තරාත්මක ලයිස්තු. විස්තරාත්මක ලයිස්තු. definition list. නැත්නම් definition list. definition list. විස්තරාත්මක ලයිස්තු. මේ ඩිෆිනිෂන් ලිස්ට් එකක් කියන්නේ මෙහෙම දෙයක් පුතේ. දැන් මට ඕන නම් අපේ ක්‍රයිස්ටීන් එක ගැන යම් කිසි විස්තරයක් ලියන්න මට පුළුවන් ක්‍රයිස්ටීන් කිසුරාජ් ජාතික පාසල කියලා මාතෘකාවක් දාලා මේ ගැන විස්තරයක් ලියන්න. අන්න ඕක තමයි ඩිෆිනිෂන් ලිස්ට් එකක් කියන්නේ. හරිද? මාතෘකාවක් දාලා ඒ පිළිබඳ යම් කිසි විස්තරයක් ලියන්න ඕන නම් අපි කියනවා එහෙම එකකට ඩිෆිනිෂන් ලිස්ට් එකක් කියලා. හරිද? ඕඩර් ලිස්ට් එක පාවිච්චි කරේ OL වගේම UL මේ කවුද අන්ඕඩර් ලිස්ට් එක පාවිච්චි කරේ UL වගේම ඩිෆිනිෂන් ලිස්ට් එක පාවිච්චි කරන්න පුතේ DL. හැබැයි ඩිෆිනිෂන් ලිස්ට් එකේ පුතේ තියෙනවා ඩිෆිනිෂන් ලිස්ට් කියලා හඳුන්වා දෙන්නත් ඕනේ. ඒ වගේම මෙයාගේ තියෙනවා මාතෘකාවක්. එහෙනම් ඒක අපි කියනවා ඩිෆිනිෂන් ටයිටල් එක කියලා. ඇයි කිතුරාජ් ජාතික පාසල අන්න ඩිෆිනිෂන් ටයිටල්. ඊළඟට තියෙනවා පුතේ DD එක ඩිෆිනිෂන් ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා. මේ කිතුරාජ් ජාතික පාසල යටතේ ලියාගෙන යන්න ඕන එක. එහෙනම් පුතේ ඕඩර් ලිස්ට් එක තිබුණේ OL එකයි LI එකයි විතරයි. හරිද? අන්ඕඩර් ලිස්ට් එක තිබුණේ මොකද්ද? UL එකයි LI එකයි විතරයි. ඩිෆිනිෂන් ලිස්ට් එක තියෙනවා පුතේ මීට වඩා පොඩ්ඩක් එහාට ගිහිලා DL එක තියෙනවා, DT එක තියෙනවා, අනිත් එක තමයි DD එක තියෙනවා. තේරුණාද? ಜಾති තුනක් තියෙනවා. පැහැදිලිද? DL එක තියෙනවා, DT එක තියෙනවා, අනිත් එක තමයි DD එක තියෙනවා. ඔන්න ඔය ಜಾති තුනෙන් තමයි ඒක හැදිලා තියෙන්නේ. right. අපි බලමු ඩිෆිනිෂන් ලිස්ට් එකට මුලින්ම උදාහරණයක් ලියලා. මෙන්න බලන්න ඩිෆිනිෂන් ලිස්ට් එකක් ගත්තොත් මේ විදිහට තියෙනවා. ඩිෆිනිෂන් ලිස්ට් කියන්නේ මෙතන තියෙනවා DL. ඔන්න ඩිෆිනිෂන් ලිස්ට් කියලා හඳුන්වනවා. ඊළඟට එයාගේ මාතෘකාව තියෙන්න ඕනේ. එහෙනම් ඒක අපි හඳුන්වනවා DT කියලා. අපි ඒක කියනවා ටයිටල් 1. ඔන්න DT. හරිද? ඊළඟට තියෙනවා පුතේ ඩිෆිනිෂන් ඩිස්ක්‍රිප්ෂන් එක. DD. මම මෙතන දානවා ඩිස්ක්‍රිප්ෂන් 1 කියලා. ඔන්න DD එකත් අහනවා. ඊට පස්සේ පුතේ මම ආපහු DD එකක් ඕපන් කරනවා. ඔන්න ඩිෆිනිෂන් ටයිටල් 2. ආපහු මම මෙතන DT එක වැහුවා.
හරිද DD එක වැහුවා ඊට පස්සේ මම ආපහු මෙතන DD එකක් ඕපන් කරනවා definition description එක මෙන්න මේ මාතෘකාව යටතේ මම ලියන්න බලාපොරොත්තු වෙන ඒවා ටික මම තවත් මෙහා මේ මාතෘකාව යටතේ තව එකක් ලියන්න හිතාගෙන ඉන්නවා ඔය එකක් ලියනවා මම මෙතන කියනවා. ඊළඟට පුතේ මම මෙතන වහනවා DT එක. මම අවසානට වහලා දානවා මේ DT sorry. මේක මෙතන වැහුවා මේව වැහුණා. අවසානට මම මේක වහනවා පුතේ DL එක. DL එක ගන්න. ඔන්න ඔය විදිහට තමයි පුතේ definition list එකක් මේවා වෙන්නේ. හරිද? අපි මේක ඕනනම් ගහලා බලමු අපේ notepad එකේ. මෙතනට ගත්තා. බලා ගන්න දරුවනේ DL කියලා කියව definition list කියන්න enter කරා සාන්ත මං කියන එක ඇහෙනවද? ඔව් සර්. මැෂින් එක ලීඩ දෙනවා. title 1 කියලා දුන්නා ඔන්න වන් definition description එක ලියනවා DD කියලා description කියලා ලියනවා මෙතන description 1 මම ඔන්න වහනවා DD එක හරි දරුවනේ ඊළඟට මම මේක දෙකක් ගහ ගන්නවා මෙතන අවසානට ඉතුරු වෙලා තියෙන පුතේ මට DT එක ක්ලෝස් කරන්න විතරයි DL එක ක්ලෝස් කරන්න විතරයි තියෙන්නේ. ඔන්න මම DL එක ක්ලෝස් කරා. ඔන්න මම බෝඩ් එකේ ගහපු ටික තමයි මම මේකට මේ ගැහුවේ. මේ බලන්න definition list කියලා open කරා DD එක definition title එක title 1 කියලා දුන්නා. description එක විදිහට description 1 කියලා දුන්නා. DT එක දුන්නා title 2 කියලා දුන්නා. DD එක ක්ලෝස් කරා. ආපහු මේ DD යටතේ description 2 එකයි 3 එකයි දුන්නා. දැන් මම මේක සේව් කරලා පුතේ මම මේක සේව් කරලා
අපි බලමු මෙතන රන් කරලා. මේ බාණ්ඩ මෙන්න මේ බලන්න මෙන්න මේ විදිහට තමයි මේක හිටින්නේ. මෙන්න මේ විදිහට තමයි හිටින්නේ. මේ ටයිටල් 1 එක වෙනවා, ඩිස්ක්‍රිප්ෂන් 1 එක වෙනවා. මේ විදිහට තමයි මේක පෙන්වන්නේ. පැහැදිලිද? පැහැදිලිද පුතේ වෙච්ච හැටි? සරුජ පැහැදිලිද? ඔව් සර්. ඔව් රයිට්. එහෙනම් පුතේ අපි මේක අඳගමුද? රයිට් මේක ලියාගෙන මෙතනින් අපි ලියාගමු. ඔකට මේක පැහැදිලිනේ. මෙන්න මේ ටික ලියාගෙන ඒකේ අවුට්පුට් එකත් ලියා ගන්න ඕන. රයිට්. ටක් ගාලා ලියා ගන්න පුතේ. ටක් ගාලා ඔය ටික ලියා ගන්න. लीला विरद पुते अशेन लीला विरद ඉවරයි සර්. राइट පුතේ මේ අවුට්පුට් එකත් මේ විදිහට ලියා ගන්න. මෙයාගේ අවුට්පුට් එක එන්නේ මෙන්න මේක. ටයිටල් 1 එකේ ඉඳලා මෙන්න මෙතන මේ විදිහට තමයි එන්නේ. ඒක ලියලා මේ විදිහට කොටු කරගන්න. ටයිටල් 1 එකේ ඉඳන් පේනවනේ පොඩ්ඩක් පන්න ඩිස්ක්‍රිප්ෂන් 1 එක, ටයිටල් 2 එක, ඩිස්ක්‍රිප්ෂන් 2 එක වෙන්නේ එහෙමයි. දැන් මේවා දිහා බැලුවාම ඔයාලට කෝඩ් හිතට හිතෙන්න ඕනේ. ලියලා එක කොටුවක් ගහගන්න. සුකිත් ලියලා ඉවරද? ඉන්න සර්. තාම ලියනවා. හරි ලියා ගන්න ඉක්මනට ලියමු. right ලියාගන්න පුතේ මෙහෙමයි යටින් විස්තරාත්මක ලයිස්තුවක් ආරම්භය සඳහා විස්තරාත්මක ලයිස්තුවක් ආරම්භය සඳහා DL tag එක විදිහට ලියන්න DL වරා ඇතුළේ ලියන්න පුතේ definition list DEFINITION definition list the
මාතෘකාව සඳහා dt මාතෘකාව සඳහා dt මාතෘකාව සඳහා dt වරායතුල ලියන්න පුතේ definition title the title the විග්‍රහය සඳහා dd විග්‍රහය සඳහා dd ටැග් එකක් විදිහට යන dd වරායතුල ලියන්න පුතේ definition description වරායතුල ලියන්න definition description the යොදාගෙන හරි එහෙනම් දරුවෝ ඔන්න අපි අද ඉගෙන ගත්ත පුතේ ලිස්ට් ටික order list unorder list සහ definition list කියන જાති තුන හරිද right ඕක පිළිබඳ ගැටලුවක් තියෙනවද කාට හරි ගැටලුවක් තිබේද මම හිතන්නේ ගැටලුවක් නැතුව ඇති එහෙනම් දරුවෝ අපි අදට පාඩම නතර කරමු ආයේ අපි හම්බෙන්නේ ලබන අඟහරුවාදා 10:30 එනකොට ගානට ලොග් වෙන්න